මහා කරුණාවෙන් මහා කරුණාවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍ර භාරද්වාජයේතේ සමන බ්‍රාහ්මනා පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨ ධම්මාභිඤ්ඤා වෝසාන පාරමී පත්තා ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති තේසා හමස්මීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වස්සාන සමය තුල පැවැත්වෙන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ අද පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සඳහන් වන සංඝාරව සූත්‍ර දේශනාව. සංඝාරව කියන මානවකයත් ලෞතර බුදුරජාණන් වහන්සේත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් කොච්චර දුක් විඳාද කියන බව සංඝාරව කියන මානවකයට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ දුන්නු ලස්සන දේශනාවක්. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදියට. අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ගේ ජනපදයේ කෝසල ජනපදයේ එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ. කොසල් රජුරුව තමයි කෝසල ජනපදයේ සම්පූර්ණයෙන්ම පාලනය අරගෙන ගියේ. කොසල් රජුරුව බුදුහාමුදුරුවන්ට හරි ආදරෙයි. භාගතුන් වහන්සේට යම් අවඩක් මිනිස්සෙක්ගෙන් අඩුම තරමේ බුදුහාමුදුරුවන්ට දෝෂාරෝපණයක් හෝ කළොත් කොසල් රජුරුව ඒ වෙනුවෙන් බුදුහාමුදුරුව වෙනුවෙන් නැගී හිටියා. කොසල් රජුරුව බුදුහාමුදුරුව වෙනුවෙන් පන්සලකුත් හැදුවා. ඒ තමයි පින්තුන රාජකාරාමය. රාජකාරාමයේ තියෙන්නේ සවැත් නුවර ටුට්ටක් ඈතට වෙන්න. කොසල් රජුරුව තමයි ගිජ්ජකෝට පර්වතයේ පින්තුන් දකින්න ඇති මුදුනේ ගල් කුටි දෙකක් තියෙනවා. අදක් තියෙනවා. මුදුනේ තියෙන ගල් කුටිය හදලා දුන්නෙත් කොසල් මහ රජුරුව බුදුහාමුදුරුවන්ට. ඊට පහළින් තව ගල් කුටියක් තියෙනවා. ඒ ආනන්ද හාමුදුරන්ගේ කුටිය. මේ කුටි දෙකම හදලා දුන්නේ කොසල් මහ රජුරුව. බන්දුල සේනාධිපතියත් බන්දුල සේනාධිපතියට දාව බන්දුල මල්ලිකාවට උපන් දරුවෝ 32ක් මැරුවේ කොසල් මහ රජුරුව. මරලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා පින්නතුන්ට මතකයි ධම්මචේතිය සූත්‍රයේදී සාකච්ඡා කළේ
භාගතුන් වහන්සේට වඳිනවා. හැබැයි බන්දුල සේනාධිපතියගේ දරුවෝ 32 මරණපු වෙලාවේ කොසල් රජුරුව බුදුහාමුදුරුවන්ට සිරිපතුල් දෙක වැඩියෙන් ඉබ වැන්දා. බුදුහාමුදුරුව ඇහුවා දෙයනේ වෙනදත් වඳිනවනේ. ඇයි මෙච්චර සිරිපතුල් දෙක ඉඹින්නේ කියලා ඇහුවා. කොසල් රජුරුව කිව්වේ නෑ මම මේ බන්දුල සේනාධිපතියගේ දරුවෝ 32ත් මරලා යාවි කියලා. කොසල් රජුරුව කිව්වේ සාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්දයිනේ. ධර්මයේ ස්වාක්කාතයිනේ. සංඝයා සුපටිපන්නයිනේ. ඒ නිසා මේ වඳින්නේ කිව්වා. හැබැයි ධම්මචේතිය සූත්‍රයේ සාකච්ඡාවෙන් පස්සේ කොසල් රජුරුව බුදුහාමුදුරුවොත් එක්ක කිසිම සාකච්ඡාවක් කිසිම ධර්ම සාකච්ඡාවක් කළ බවක් කිසිම තැනක ධර්මයේ සඳහනක් නැහැ. ඒ කියන්නේ ධම්මචේතිය සූත්‍ර සාකච්ඡාවෙන් පස්සේ කොසල් රජුරුව අම්බලමක මරණයටපත් වුණා. අම්බලමක මරණයටපත් වුණා. දේශනාවේ සඳහන් වෙනවා අනාගතේ පසේ නදී කොසල් රජුරුව හතරවෙනි බුදු කෙනෙක් හැටියට මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බවත්. ඉතින් කෙසේ හෝ අපින්නතුනි අනේ කෝසල ජනපදයේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක තුනුරුවන් කෙරෙහි මහ පුදුමාකාර ප්‍රසාදයක් ඇති වුණු කාන්තාවක් තමයි ධනංජානි කියන බැමිණිය. මේ බැමිණිය දැන් ඉන්නේ මණ්ඩලකප්ප කියන ග්‍රාමයේ. ඒ ගමේ නම. ඉන්නකොට දිනක් මේ සංගාරව කියන මානවකයට බමුණන්ට දානයක් දෙන්න ලොකු ආසාවක් ඇති වුණා. දැන් එතකොට මේ දෙන්න දෙපැත්තක සංගාරව බමුණන් අදහන්නේ සරණ ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ බිරිඳ ධනංජානි තුනුරුවන් සරණ ගිහිල්ලා තියෙන්නේ. දැන් සංඝාරවට හිතනවා බමුණන්ට දානයක් දෙන්න. දිය නුමුසු. ඒ කියන්නේ දිය නැති. දානයක් දෙන්න සූදානම් වෙනකොට සංඝාරව ධනංජානිට කියනවා තමන්ගේ බිරිඳට අදවත් කට පියාගෙන ඉන්න කිව්වා. ඇයි? ධනංජානගේ කටේ කොයි වෙලාවෙත් තියෙන්නේ කරදරයක් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. ඒ කියන්නේ මගේ බුදුහාමුදුරුවන්ට নমස්කාර වේවා. මෙයාට කේන්තියක් ආවත් එහෙම කියනවා. සමහරුන්ට එහෙම තමයි. ඒ කියන්නේ ඒ තමන්ගේ කේන්තිය බුදුහාමුදුරුව ගැන හිතලා නැති කරගන්නවා. කෙසේ හෝ වේවා පින්නතුනි ධනංජානිගේ ආශිර්වාදයත් ඇතිව සංඝාරව බ්‍රාහ්මණයා දානයක් සෝදානම් කළා බමුණන්ට. බමුණෝ ගෙදරට ආවා. දැන් දානෙත් බෙදුවා. හැබැයි මෙහෙම දානෙ බෙදුවට ධනංජානි බිරිඳට මතක් වෙන්නේම අනේ බුදුහාමුදුරු මෙතන හිටියනම් කොච්චර හොඳයිද කියලා. බුදුහාමුදුරු මෙතන නම් කොච්චර හොඳයිද කියලා. පින්නතුට මතකයි මේ වෙලාවේ ධනංජානිගේ මේ পায় පැටලිලා ධනංජානි වැටුණා. වැටෙනකොටම අර බමුණන් ඉදිරියේ ධනංජානි කිව්වනේ නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. ආපු දානෙට ආපු බමුණෝ කල්පනා කළා මේ මිනිහා දෙපැත්ත කන මිනිස්සේ. කවුද සංඝාරව? අපිටත් දන් දෙනවා බුදුහාමුදුරුවොත් අදහනවා. බුදුහාමුදුරුවෝ සරණ ගිහලා දෙපැත්ත කනවා. මේ විදියට දොස් කියලා බමුණන් ගියා. සංඝාරව ධනංජානිගෙන් අහනවා. ධනංජානි අදවත් කටපියන් ඉන්න බැරුණානේ. හැමදාම නමෝ තස් අදත් කිව්වා. වැටිච්ච වෙලාවේ. පින්වත්නි සංඝාර වේ වෙලාවේ බැන්නේ කොහොමද ධනංජානිට? මෙච්චර හොඳ බමුණන් සිටියේදී මුඩු මහණුන්ගේ ಗುಣ කියමින් අද ಗುಣ කියන්න පටන් ගත්තා කියලා. ධනංජානි කියනවා අනේ කටක් කරලා බුදුහාමුදුරුවන්ට ඔහොම කියන්න පුළුවන්ද? භාගතුන් වහන්සේගේ සීලය ගැන දන්නව නම් නුවණ ගැන දන්නව නම් ඔබ කවදාවත් බුදුහාමුදුරුවන්ට ඔය විදියට ආක්‍රෝෂ පරිබව කරලා කතා කරන්නේ නැහැ කිව්වා. මේ නෝන කියන්නේ බිරිඳ. පින්නතුනි මිනිස්සු අස්ථානීය කිපෙනවා කියන්නේ මේකට තමයි. කේන්ති යනවා ඒ ස්ථානේ. නමුත් අස්ථානේ ඒ කියන්නේ කිපෙන්න ඕන තැන නැති තැන් වලත් මිනිස්සු කිපෙනවා. කවදාවත් නිකරුණේ කිපෙන්න එපා. කේන්ති ගන්න එපා හොඳ නෑ. අනුන්ට ක්‍රෝධය පතුරවන්න කලින්
තේරුම් ගන්න ඕනි මගේ හිතේ ක්‍රෝධය ඇති වෙලා කියලා. බුදුහාර උපමාකුත් අපිට ඔකට කියලා දුන්නා. මොකද්ද? අසුචි අරගෙන අනුන්ට ගහන්න කලින් තේරුම් ගන්න ඕනේ තමන්ගේ යතේ අසුචි තැවිරිලා කියලා. කේන්ති ගත්තට තේරුම් ගන්න ඕනේ තවත් කෙනෙක් නිසා කේන්ති ගත්තත් තේරුම් ගන්න ඕනේ ඔක්කොටම කලින් මගේ හිතේ කේන්ති ඇති වෙලා කියලා. අපිට පාරට බැස්සත් කොච්චර කේන්ති යනවද? මිනිස්සු හරෙන් දානවා මෙහෙන් දානවා. එහෙම තමයි මෙහි. අපි පාරට බැස්සේ අද ඊයේ නෙවෙයි. ඒ පාරිදි වෙන්න තියෙන දේ වෙන බව දැනගෙන ගෙදරින් වාහන එළියට දැම්මාට පස්සේ පාරදි උනත් ඒ දේ එදාට Tamanට කේන්ති යන්නේ නෑ. ඇයි? පාරදි ඒ වගේ දේවල් වෙන බව දැනගෙනයි පාරට වාහනේ දැම්මේ. එහෙම තමයි මිනිස්සු යන ගමන මිනිස්සු යනවා. නිකම් මිනිස්සු අපරාධි පින්දතුනි කේන්ති ගන්නවා. කුද්දවත්තං නදානාති කුද්දෝ ධම්මං නපස්සති. කිපුණු කෙනාට අත්තං නජානාති අර්ථේ පේන්නෙත් නෑ. කුද්දෝ ධම්මං නපස්සති. කිපිච්ච කෙනාට ධර්මයේ පේන්නෙත් නෑ. සමහරු කේන්ති ගියාම කෑම කන්නෙත් නෑ. ඇයි? බඩගින්නට වැඩිය ක්‍රෝධගින්න වැඩි. කේන්තිය නෙවෙනකන් බඩගින්නේ නෑ. කේන්තිය නුනට පස් තමයි සමහරුන්ට බඩගින්නේ එන්නේ. හොඳ නෑ කේන්ති ගන්න. නිකන් කේන්ති යනව නැත්තේ නැහැ. නමුත් අස්ථානීය කිපෙන්න එපා. අස්ථානීය කිපුණාම තමන්ගේ හිතයි පින්නතුනි දෝෂණය වෙන්නේ. බුදුහාමුදුර වදාලා භාග්‍යතුන් වහන්සේ පින්නතුනි මහරහතන් වහන්සේලා බුදුහාමුදුර මතක් කළේ නුඹලාට කේන්ති එනව නම් රාගයක් ඇති වෙනව නම් ද්වේෂයක් ඇති වෙනව නම් භාග්‍යතුන් වහන්සේ විඳ දුක මතක් කරගන්න. බුදුහාර විඳ දුක මතක් කරගන්න. කොච්චර දුක් විඳාද කියනව නම් පින්නතුනි බුදුහාමුදුර වර එක වදාලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන සාරිපුත්ත මම දවසක් සුසාන භූමියට ගියා භාවනා කරන්න. බුදු වෙන්න කලින් ගිහිල්ලා ඉන්න වෙලාවේ ළමයි ටිකක් ඇවිල්ලා ගොපුළු දරුවෝ හරක් ටිකක් දැම්ම ඇවිල්ලා සුසාන භූමියට තනකොළ කවන්න. මට භාවනා කරනකොට නිදිමත හැදුනා. සුසාන භූමියේ මිනියට කටු ඔක්කොම එකතු කරලා අරගෙන මේ ඔළුවේ ගැට ගහන්නේ ජටාව පින්නතුනි. ඒක රෙදි කෑල්ලක් නේ. ඒ රෙදි කෑල්ල දිගහැරලා ඒකට දැම්ම මිනියට කටු. මේ අපේ බුදුහාමුදුරුවෝ මිනියට කටු ඒකට දාලා ඒකෙන් හදාගත්ත පොට්ටනියක්. හදාගෙන ඒ කොළුවට තියලා බුදිය ගත්ත සාරිපුත්ත සුසාන භූමියේ මම හරක් මල ළමයි ගොපළු දරුවෝ හරක් ටික දාලා මේ ඇත්තන්ගේ ඇතේ කෝටුත් තියෙනවනේ. මම බුදියන් ඉන්නකොට මගේ කන් වලට කෝටු වලින් යන්නයි කිව්වා මේ මොන මලමිනියක්ද කොහෙද කියලා. ළඟදී ගෙන ආපු එකක්ද කොහෙද කියලා. ඒ සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් එනපු එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ කිසිම ද්වේෂයක් තරහවක් ඇති වූ බවක් මට මතක නෑ කිව්වා. එච්චර දුක් විඳලා හරි කමක් නෑ සාරිපුත්ත මට ඕඩුනේ බුද්ධත්වයටපත් වෙන්නයි කිව්වා. එහෙව් දුකක් විඳ පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ. දීපංකර පාදමූලේ නිවන් දකින්න මොනතරම් වාසනාව තිබුණත් කල්පනා කළේ තනියෙන් නිවන් දකින්නට වඩා මට මේ ගමන ගිහිල්ලා අනාගතයේ ලෝකේ සියලුම සත්වයන් දුකින් මුදවන්න පුළුවන් නම් ඒ කොච්චර වටිනවද කියලා. පින්නතුන් දන්නව මේ ලෝකේ කිසිම තාත්ත කෙනෙකුට දරුවෙක් නැති වුණා කියලා ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවේ නැහැ. අපේ බුදුහාමුදුරුවන්ට ඔයත්තන්ට මතකද දරුවෝ දෙන්න ක්‍රිෂ්ණජිනා ජාලිය කියන දරුවෝ දෙන්න දන් දෙනකොටත් ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි පින්නතුනි ලේ. ඒ ලේ තෙලලයි බුදු උනේ. දැන් වැටෙන්න කඳුළු නැහැ. ඇයි? සසර පුරාම දරුවන් වෙනුවෙන් කඳුළු හෙලලා අන්තිමාත්මේ වැටෙන්න කඳුළු නැත නිසායි ඒ ඇස් දෙකට පින්නතුනි ලේ ආවේ. මේ ලෝකේ මොන අම්ම කෙනෙකුටද දරුවෙක් නැති වුණා කියලා ඇස් දෙකට කඳුළු මිසක ලේ ආවේ? අපේ බුදුහාමුදුරන්ගේ ඇස් දෙකට විතරයි. ඒ දරුව දෙන්න දන් දෙනකොට එදා මේ මහ පොළවත් කම්පා වුණා. හරි පුදුමයි පින්නතුනි මේ මිහිතලය කම්පා වුණේ නැහැ. මහ පොළවත් කම්පා වුණා. නමුත් භාගතුන් වහන්සේගේ හදවත කම්පා වුණේ නැහැ කිව්වා. මහ පොළවත් කම්පා වෙද්දී හදවත කම්පා නොවුනේ. එදා කල්පනා කළේ බෝසතාණන් වහන්සේ මොකද්ද? පුතේ දුවේ මේ ජෝජක බමුණත් එක්ක යන්න අනාගතේ නුඹලා දෙන්න වගේ දරුවන් 100,000 ගාණක් නෙවෙයි ලක්ෂ කෝටි ගාණක් මට අනාගතේ සසරින් මුදවන්න පුළුවන්.
පුතේ මේ තාත්තා කවදාවත් බොරු කියලා නැහැ. පුතේ මේ තාත්තා කවදාවත් අනුන්ගේ දෙයක් හොරකම් කළා නැහැ. පින්නතුන් දන්නවා බුදු කෙනෙක් බුදු වෙනකන් කරන්නේ නැත්තේ වැරදි දෙකයි. එකක් තමයි බොරු කියන්නේ. අනිත් එක තමයි අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ. එතකොට බොරු කියලා දරුවෝ දෙන්න දන් දුන්න නෙවෙයි. ඇත්ත කියලා දරුවෝ දෙන්න දන් දුන්නේ. පුතේ මේ ජෝජක බමුණත් එක්ක යන්න අනාගතයේ ලෝකේ සියලුම සත්වයන් සසර දුකෙන් නිදහස් කරන මොහොතේ පුතේ නුඹයි නංගී දෙන්නම සසරින් නිදහස් කරනවා කිව්වා. ඒ වගේම පින්නතුන් නිදහස් කළා. ඒසා මහ විශාල දුක්ඛන්දරාවක් වින්දා අපේ බුදුහාමුදුරුවෝ. එදා මේ ධනංජානි කියනම නිකන් අස්ථානෙ කිපෙන්න එපා සංඝාරව. ස්වාමිය අස්ථානෙ කිපෙන්න එපා. නුඹ බුදුහාමුදුරුවගේ සීලය ගැන නුවණ ගැන දන්නව නම් කවදාවත් බුදුහාමුදුරන්ට ඔහොම කතා කරන්නේ. සංඝාරව කියනවා එහෙනම් ධනංජානි බැමිණිය ඔබ ඔය කියන භාග්‍යතුන් වහන්සේ මේ මණ්ඩල කප්පේට යම් දවසක වැඩම කළොත් මට කියන්න. මට හම්බෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. ධනංජානි කිව්වා එහෙමයි ස්වාමීනි මම කියන්නම්. පින්වත්නි ටික දිනකට පස්සේ බුදුරජාණන් වහන්සේ මණ්ඩල කප්ප කියන ග්‍රාමේ තෝදෙය්‍ය කියන බමුණගේ අඹ වනයේට බුදුහාමුදුරු වැඩම කළා. ධනංජානි ස්වාමි දියණිය ඒ වේලෙම ගිහිල්ලා සංඝාරව තමන්ගේ ස්වාමි පුරුෂයාට කිව්වා අන්න බුදුහාමුදුරු වැඩ ඉන්නවා තෝදෙය්‍ය බමුණගේ අඹ වනයේ. සංඝාරව බමුණ ගියා මානවකයා. ගිහලා බුදුහාමුදුරුවන්ට ගාවට ගිහිල්ලා සතුටු ස්වාමීජි වඳින්නේ වන්දනාවක් කළ බවක් දේශනාවේ සඳහනක්වත් නැහැ. නොවැඳම සතුටු ස්වාමීජී කතා කළ බුදුහාමුදුරුවන්ගේ පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා සංඝාරව මේ පුජ්‍යලය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආත්මේ විශේෂයෙන් සීල පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා නිවනට පැමිණිලා ශ්‍රමණ භාවයේ ප්‍රකාශ කරන ශ්‍රමණයන් වහන්සේලා අතර ඔබ වහන්සේ එයින් කවරනම් කොටසකටද අයිති වෙනවද කියලා ඇහුවා. පාරමී ධර්ම සම්පූර්ණ කරලා නිවන් අවබෝධ කරගත් උතුමන් අතර ඔබ වහන්සේ අයිති වෙන්නේ මොන කොටසද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ වදාලා සංඝාරව මේ ආත්මයේම නිවනටපත් වෙච්ච නැත්තම් මේ ආත්මයේම නිර්වාණාබෝධය කරගත්තු බමුණන්ගේ ශ්‍රමණයන්ගේ වෙනසක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් ඇසීම් පමණකින් ඒ කියන්නේ ධර්මයේ ඇසීම් පමණකින් නිර්වාණාබෝධය කරගන්න පිරිසක් ඉන්නවා. ඒක එක. දෙවෙනි එක තමයි තව කෙනෙක් ඉන්නවා මේ ලෝකේ ශ්‍රද්ධා මාත්‍රයෙන් බුදුහාමුදුරුවෝ කරේ ශ්‍රද්ධාව ඇති කරගෙන නිර්වාණාබෝධය කරගන්න පිරිසක් මේ ලෝකේ ඉන්නවා. තුන්වෙනි එක තමයි තව කෙනෙක් ඉන්නවා කවදාවත් අහපු නැති දැකපු නැති නොඇසු විරු ධර්මයක් අහලා Taman විසින්ම ධර්මය අවබෝධ කරගෙන නිවනට පැමිණෙන මේ ලෝක පිරිසක් ඉන්නවා. දැන් අපේ බුදුහාමුදුරුවෝ අයිති වෙන්නේ මේ කොටස් තුනෙන් මොන කොටසටද? තුන්වෙනි කොටසට. ඇයි සංඝාරව මට බුදු වෙන්න මෙන්න මෙහිමයි කියලා දෙන්න කවුරුවත් හිතියේ නෑ. කවදාවත් නොඇසු විරු දහමක් මම Taman විසින් භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තා. පින්නතුනි බුදුගුණ අනන්තයිනේ. බුදුගුණ අනන්තයි කියන බව තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය තියෙන්නේ කොතනද? ඉතිපිසෝ ගාථායිමයි. කොතනද? ඉතිපිසෝ පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ බුද්ධෝ භගවාති. එතකොට පටන් ගන්නෙත් භගවා අවසන් වෙන්නෙත් භගවා. මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අගේ ඉඳලා මුලට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේක මුල ඉඳලා අගට ගියත් අගේ ඉඳලා මුලට ගියත් මේ වචන දෙකෙන් එළියට පනින්න බෑ. මේක එකම චක්‍රයක් හැටියට මේක දිගින් දිගට යනවා. එතන තමයි තියෙන්නේ බුදුගුණ අනන්තයි කියන බව. වෙන කොහෙවත් නෙමෙයි. ඉතිපිසෝ ගාථායම තමයි තියෙන්නේ බුදුගුණ අනන්තයි කියන බව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සීයනාද සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කරනවා
සාරිපුත්ත මට දෙවියන් මරුන් බඹුන් සහිත මේ මුළු තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨ සිංහනාදයක් ඕන වෙලාවක පවත්වන්න පුළුවන්. කරුණු හතරක් තථාගතයන්ම සතුව තියෙනවා. එක ආනන්ද සම්මා සම්බුද්ධ කියලා මම යම් දවසක ප්‍රකාශයක් කළාද කරනවද ඒක එහෙම නෙවෙයි කියලා සාරිපුත්ත මේ ලෝක කිසිම කෙනෙකුට කියන්න බෑ. දෙක සාරිපුත්ත ශ්‍රීනාශ්‍රව ඒ කියන්නේ රහතන් වහන්සේ මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි කියලා මම කරන ප්‍රකාශය සාරිපුත්ත එහෙම නෙවෙයි කියලා මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට කියන්න බෑ. තුන මාර්ගඵල ලබන්න අන්තරාය කර ධර්ම ඒ කියන්නේ බාධා ධර්ම මෙන්න මේවා. මොනවද බාධා ධර්ම? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා ඒ කියන්නේ සෝවාන් ආදී මගඵල ලබන්න බාධක ධර්ම මේවා. දස සංයෝජන මෙන්න මේව නෙවෙයි කියලා කිසිම කෙනෙකුට සාරිපුත්ත කියන්න බෑ. ඊට පස්සේ කියන හතරවෙනි එක සාරිපුත්ත නිවන කරා පමුණුවන යම් ප්‍රකාශයක් භාගතුන් වහන්සේ විසින් සිද්ධ කළාද ඒ ප්‍රකාශය මෙන්න මෙහෙම නෙවෙයි කියලා කිසිම කෙනෙකුට සාරිපුත්ත මේ ලෝක කියන්න බෑ. බුදුහාමුදුරු මතක් කළා මෙන්න මේ ශ්‍රේෂ්ඨ සිංහනාදය සාරිපුත්ත මට ඕන වෙලාවක පවත්වන්න පුළුවන් කිව්වා. කොච්චර ලස්සනයිද පින්නතුනේ. දැන් මේ ධනංජානි බැමිණියත් නිකන් කාන්තාවක් නෙමෙයි. පින්නතුනේ ඇය සෝවාන් වෙච්ච කාන්තාවක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම ඇයි මේ වෙනකොට පින්නතුන් නැති කරලා තියෙන්නේ. සෝවාන් පුජ්‍යලේ බුදුහාමුදුරු කොටස් තුනකට බෙදුවානේ. මොනවද? ඒක බීජ, කෝලංකෝල, සත්තංකත්ව පරම. ඒක බීජ කියලා කියන්නේ එකම එක මිනිසත් බවක් ලැබලා සමහර සෝවාන් පුජ්‍යලයෝ දුක නැති කරනවා. කෝලංකෝල කියලා කියන්නේ කුලයෙන් කුලයට එක්ක දෙවෙනි කුලේ නැත්තම් තුන්වෙනි කුලේ. දෙවෙනි කුලේදී නැත්තම් තුන්වෙනි කුලේදී දුක නැති කරනවා. දැන් අපි හිතමු මෙහෙම අපි මේ මිනිසත් බවක් ලබාගත්තු දෙවෙනි ආත්මේ. අපි මේ උත්සාහවන්ත වෙන්නේ කොහොම හරි මේ ජීවිතේ දුක නැති කරන්න. දැන් මේ දෙක බැරි වුණා. අපි ඊළඟ ජීවිතේ හිතනවා මට දෙවෙනි ආත්මෙත් ගිලිහුණා. මම ඊළඟ ජීවිතේ තුන්වෙනි ආත්ම භාවයේදී කොහොම හරි දුක නැති කරනවා කියලා. තුනක් ගිලිහුණොත් හතරක් බලාපොරොත්තු වෙන්න බෑ. පහත් බෑ. හයත් බෑ. හත්වෙනි මනුස්ස ජීවිතයේදී අනිවාර්යෙන් දුක නැති කරනවා. ආන්නේ කනට තමයි කියන්නේ සත්තක්කත්තු පරම සෝවාන් පුජ්‍යලයා කියලා. දැන් එතකොට ඉගෙන ගන්න ඕනේ සෝවාන් අපි අහලා තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම 7කට වඩා උපදින්නේ නැහැ. හැබැයි ආත්ම 7කට කලින් සෝවාන් වෙච්ච අයට නිවන් දකින්න බාධාවක් නෑ. ඒකනේ බුදුහාර කොටස් තුනකට බෙදුවේ. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්ව පරම මේ තමයි සෝවාන් පුජ්‍යලයෝ තුන් දෙනා. ඒ සෝවාන් පුජ්‍යලයන්ටත් කලින් මේ ශාසනයේ ඉන්නව ලාබාලම පුජ්‍යලයෝ දෙන්නේ. ධම්මානුසාරී සහ සද්ධානුසාරී. ධම්මානුසාරී කෙනා සද්ධානුසාරී කෙනාට වඩා ටිකක් ඉහළයි. එයා ප්‍රඥාවෙන් ඉදිරියට යන කෙනෙක්. සද්ධානුසාරී කෙනා ශ්‍රද්ධා පැත්තෙන් ඉස්සරහට යන කෙනෙක්. හැබැයි මේ தත්ත්වයටපත් වෙන්න බුදුහාමුදුරු දේශනා කළේ ඉන්ද්‍රිය ධර්ම 5. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ඉන්ද්‍රිය ධර්ම උඩ තමයි පින්නතුනේ මේ ශාසන ඉහළ පහළ යෑම දෙකම සිද්ධ වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා ඉන්ද්‍රිය ධර්ම අඩුවෙන්ම දියුණු කරපගෙන තමයි ධම්මානුසාරී, සද්ධානුසාරී. ඉන්ද්‍රිය ධර්ම තවත් දියුණු කළොත් සෝවාන්. ඉන්ද්‍රිය ධර්ම තවත් දියුණු කළොත් සකුද්දාගාමි. ඉන්ද්‍රිය ධර්ම තවත් දියුණු කළොත් අනාගාමි. ඉන්ද්‍රිය ධර්ම අන්තිමට දියුණු කරපගෙනාට තමයි කියන්නේ රහතන් වහන්සේ කියලා. එතකොට මේ අපේ සංඝාරව සූත්‍රයේ අපි අද කතා කරන ධනංජානි බැමිණිය නිකන් උත්තමාවියක් නෙවෙයි. ඇය සෝවාන් වෙච්ච කාන්තාවක්. පින්වත්නි, බුදුහාමුදුරුවෝ මේ කරුණ ටික කියලා සංඝාරව බ්‍රාහ්මණයට කියනවා සංඝාරව මම නොඇසූ විරු කවදාවත් අහපු නැති තමන් විසින්ම මා විසින්ම ධර්මය අවබෝධ කරගත්තු නිසා මං අයිති වෙන්නේ මේ තුන්වෙනි කොටසට කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරනවා
මම ගිහිගේ කරදර සහිතයි කියලා. ගිහිගේ කලකිරිලා දෙමව්පියන් හඬද්දිම මම තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච මම තරුණ කාලෙම ආරාර කාලාම ගාවට ගියා. ඒ ආරාර කාලාම ගාව තිබ්බේ සංඝාරව ආකින්චඤ්ඤායතනෙ දක්වා ඉගෙනවීම පමණයි. මං එතනින් නික්මුණා. ඊට පස්සේ මම ගියා උද්දකරාම පුත්ත ගාවට. උද්දකරාම පුත්ත ගාව තිබුණේ නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා විතරයි. මේ විදියට කලක් ගත වෙනකොට එතනින් කලකිරිලා මම පැත්තකට වෙලා ඉන්නකොට උරුවෙල් දනව්වේ සේනානි කියන නියම් ගමේ රමණීය බිම් ප්‍රදේශයක ඉන්නකොට මට පුදුම සහගත උපමා තුනක් මට වැටහුණා කිව්වා. දැන් මේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් ආපු ගමන් මග විඳ දුක සංඝාරව බ්‍රාහ්මණයට මේ මතක් කරන්නේ. දෝෂයකුත් කිව්වනේ. මෙච්චර මේ බමුණන් ඉද්දී ශ්‍රමණ බව ගෞතමයන්ට ඔච්චර වදින්නේ කුමටද කියලා. ඒ බවත් දැනගෙනයි බුදුහාමුදුරු මේ කතාව කියන්නේ. බුදුහාරු වදාලා කුරුවේල් දනව්වේ සේනානි කියන නියම් ගම ඉන්නකොට මට ලස්සන උපමා තුනක් මතක් වුණා. පළවෙනි එක තමයි බුදුහාමුදුරුවෝ කියනවා සංඝාරව දියේ තිබිලා, ඒ කියන්නේ වතුරේ තිබිලා ගොඩට අරගෙන ඒ ලී දෙක එකට ගල්වලා අතුල්ලලා ගිනි නිපදවන්න හැදුවට කොච්චර නිපදවන්න හැදුවත් ගිනි නිපදවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? තෙත සහිත නිසා. ඒ වගේ තමයි කාමයන්ගෙන් වෙන් වෙන්නේ නැතුව, කාමච්ඡන්දේ දුරු කරන්නේ නැතුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන බව කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. දෙක, සංඝාරව දියෙන් ගොඩට අරගෙන යම්කිසි දරලී දෙකක් බුදුහාරු කියනවා ගොඩබිම තිබෙන තෙත් දරලී දෙකක් එකට ඇතුළුවට කොච්චර ගණගවත් දිනි නිපදවන්න පුළුවන් කමක් නෑ. ඉස්සර කිව්ව වතුරේ. දැන් ගොඩ තියෙන තෙත්ලී දෙකක් අරගෙන මොනතරම් නිපදවන්න හැදුවත් ගිනි නිපදවන්න බෑ. ඒ වගේ බුදුහාමුදුරුවෝ කියනවා යම්කිසි කෙනෙක් කාමයන්ගෙන් වෙන්න වාසය කරනවා. නමුත් කාමච්ඡන්දේ දුරු කොල්ල නැත්තම් සංඝාරව කවදාවත් මේ පුජ්‍යලයට සම්මා සම්බුද්ධත්වය ලබන්න පුළුවන් කමක් නෑ. තුන්වෙනි එක කියනවා දිය නැති වතුර පොදක්වත් නැති හොඳට වේලිච්ච දරකෝටු දෙකක් අරගෙන එකට අතුල්නකොට ගිනි නිපදවන්න පුළුවන්කම ලැබෙන්නාසේ භාගතුන් වහන්සේ වදාලා කාම සිතිවිලිත් නැති, කාම ඡන්දයත් නැති, සංසුන් ඉඳුරන් තියෙන, කටුක දුක් වේදනා වින්දත් කමක් නැහැ. ඒ පුජ්‍යලයට සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න පුළුවන්. අන්න ඒ බව දැනගත්තු මම බුදුහාමුදුරුවෝ කියනවා සංඝාරව මම පළවෙනි වතාවම කරපු දේ තමයි නාසේනොත් කටිනොත් හුස්ම ගන්න එක මම එදා නතර කළා. ඒ නතර කරපු වෙලාවේ සංඝාරව මයින හැමකින් ශබ්දය පිට වෙන්න වගේ මගේ මේ කන් දෙකෙන් කන් සිදුරු වලින් හුලං පිට වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මගේ බඩ හරියට සංඝාරව හරක් කපන කැත්තකින් පිකෙන පිහියකින් බඩ කුස කපන්නාක් මෙන් මට ඒ තරම් පුදුමාකාර වේදනාවක් තිබුණයි කිව්වා. හැබැයි කොච්චර දුක් විඳත් මගේ වීරෙම ඇතහැරියේ නෑ කිව්වා. මේ ඔළුව හරියට පුදුම වේදනාවක් ආවා සංඝාරව කොයි වගේද? මිනිස්සු දෙන්නෙක් මේ ඔළුව වටේට වලපටකින් වෙලලා ලනු කෑල්ලකින් වෙලලා කබේකින් වෙලලා දෙපැත්තට අදිනවා වගේ වේදනාවක් ආවා කිව්වා. ඒත් සංඝාරව මට මගේ වීරෙ මං අතහැරියේ නෑ කිව්වා. ඊට පස්සේ කියනවා මම හුස්ම ගන්න එක නතර කළා. මම හුස්ම ගන්න එක නතර කළාට පස්සේ මේක දැකපු දේවතාවෝ එක දෙවියෙක් කිව්වා ශ්‍රමණවත් ගෞතමයේ මරුණද කොහෙද කිව්වා. තව දෙවියෙක් බලන් ඉඳලා කිව්වා නෑ තාම මරෙන්න පණ අදිනවා කිව්වා. තව දෙවියෙක් බලන් ඉඳලා කිව්වා රහතන් වහන්සේලාගේ හැටි එහෙම තමයි තව ටීකින් නැගිටී කිව්වා. එදා මම තීරණය කළා ආහාර වලින් වැළකෙන්න. මම ආහාර ගන්න එක නතර කළා.
නතර කළාට පස්සේ දෙවියන් මට කිව්වා නතර කරන්න එපා ආහාර ගන්න එක. එහෙම වුණොත් රෝම කූපයන්ගෙන් ආහාර ඇතුළු කරනවා කියලා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ජීවමාන කාලේ බුදු කෙනෙකුට කියලා යමක් වෙන් කළොත් ඒක වළඳලා දිරවන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. ඒක වෙන කාටවත් වළඳන්න බෑ. ශ්‍රමණේකට, බ්‍රාහ්මණේකට, ආජීවකයෙකුට, පරිබ්‍රාජකයෙකුට, දෙවියන් මරුන් බඹුන් සහිත මේ තුන් ලෝකේ බුදු කෙනෙකුට කියලා යමක් වෙන් කළොත් ජීවමාන කාලේ වෙන කාටවත් ඒක වළඳලා දිරවන්න බෑ. ඒක බුදුහාමුදුරුවන්ට විතරයි පුළුවන්. ජීවමාන කාලේ. ඒකයි අද කතාවට කියන්නේ බුද්ධ පූජාවෙම කන්න එපා කියලා. බුද්ධ පූජාව Taman තියලා Taman කන්න හොඳ නෑ. එතකොට ඔක්කොට වැඩි හොඳට බුද්ධ පූජාව තියෙනවා. ඒ කොහොමද දන්නවනේ හම්බෙන්නේ මට කියලා. ඒ නිසා ඒක සතෙකුට, යාචකයෙකුට, මිනිස්සෙකුට වෙන කාටද දෙනවා මිසක බුද්ධ පූජාව Taman තියලා Taman කන්න හොඳ නෑ පින්වත්නි. ඒක Tamanට තියාගන්න පූජාවක් බවට පත් වෙනවා. බුද්ධ පූජාව බෙදනකොට අඩුවෙන් බෙදන්න එපා. බුද්ධ පූජාව බෙදනකොට තියෙන භාජනයේ කුමක්ද? හොඳට අඩුවක් නැතුව බුද්ධ පූජාව හොඳට බෙදන්න ඕනේ. අපි බුද්ධ පූජාවට බෙදන්නේ චුට්ටයි. ඒ බුදුහාමුදුරන්ට මේක ලැබෙන්නේ නෑ, වළඳන්න බෑ. එහෙම නෙවෙයි. අපි ජීවමාන සංඥාවෙන් අනේ මේ භාග්‍යතුන් වහන්සේට බොහොම ලස්සනට භාජනයක් ගත්තත් ලස්සනම හොඳම භාජනය තමයි තියන්න ඕනේ බුදුහාමුදුරන්ට. වරදින්නේ නෑ. කොහෙන් හරි ලැබෙනවා පින්නතොනි. බුදුහාමුදුරන්ට සලකන්නකෝ කොහෙන් හරි හම්බ වෙනවා. කොහෙන් හරි ලැබෙනවා. අපි හැමදාමත් කියන බුදුහාමුදුරන්ට තියෙන ගිලම්පස බීදුරුව පවා හැමදාම සබන් දාලා හොදන්න ඕනේ. පිරිසිදුව බුද්ධ පූජාව තියන කාලයක් හිතන්න එපා අපි මේ කරන හැම පින්කමක්ම දෙවියන් විසින් දකිනවා. දෙවියන් සිටින් බලා සිටිනවා. එතකොට දෙවියන් අනේ manuss ලෝකෙදී මිනිස්සෙක් ලස්සනට පින්කම් කරනවනේ, පිරිසිදුව බුද්ධ පූජාව තියෙනවනේ කියලා දෙවියන් ඒක දැකලා සතුටු වෙලා ඒ දෙවියන් විසින් ඒ මිනිස්සයව ආරක්ෂා කරනවා. පින්නතුන් දන්නවා මාසෙකට එක වතාවක් දෙවියන් විසින් දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ හොඳ සහ නරක මිනිස්සු පිළිබඳව දෙවියන් වාර්තා හදනවා. ඒ හදනකොට මනුස්ස ලෝකේ හොඳ වැඩ කරපු මිනිස්සු ඉන්නම නම් දෙවියන් හරියට සතුටු වෙනවා. ඇයි? දිව්‍ය ලෝකේ දෙවියන් තව වැඩි වෙනවනේ කියලා. මනුස්ස ලෝක නරක වැඩ කරනව නම් මිනිස්සු දෙවියන් හරියට දුක් වෙනවා. ඇයි? අසුර පිරිස වැඩි වෙනවා. මනුස්ස ලෝකේ මිනිස්සු හොඳ වැඩ කරනම් දෙවියන් සතුටු වෙනවා. ඇයි? දෙවියන් වැඩි වෙනවා කියලා. අපේ ලෝකේ නරක වැඩ කරනම් දෙවියන් දුක් වෙනවා. අසුර පිරිස වැඩි වෙනවා කියලා. 80000ට තිබුණු ආයුෂනේ පින්නතුනේ දැන් මේ 100ටත් වඩා අඩු වෙලා තියෙන්නේ. දෙමව්පියන්ට සලකපු කාලේ, ඒ කියන්නේ වැඩිහිටියන්ට සලකපු කාලේ, වැඩිහිටියන්ට ගරු කරපු කාලේ චක්කවර්ති සීනා සූත්‍රය සඳහන් වෙනවා අවුරුදු 200ක් 250ක් මිනිස්සුන්ගේ ආශය තිබුණා. වැඩිහිටියන්ට සලකපු කාලේ. දැන් වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. බස් එකේ සීට් එකක්වත් දෙන්නේ නැහැ. වැඩිහිටියන්ට නොසලකනකොට තමයි මේ 200ට තිබුණු ආයුෂ 100ට අඩු වුණේ. දැන් වැඩි වෙනව නෙවෙයි, දැන් ඒවත් පින්නතුන ටික ටික අඩු වෙනවා. බලන්න පිරිහිගෙන නැහැ. ඒ කියන්නේ 80000ට තිබුණු ආයුෂ තමයි ක්‍රමක්‍රමයෙන් පිරිහිලා මේ තවත් දැන් මේ 100ටත් වඩා පින්නතුනේ අඩු. ඒ නිසා අද පරමාශ බැලුවොත් අවුරුදු 80යි. ඉන් එහා ජීවත් වුණොත් ඉතින් හොඳට සීල සමාධි ප්‍රඥා දිනු කරගත්තු කෙනෙක් තමයි එහෙම ජීවත් වුණොත් ජීවත් වෙන්නේ. නිසා අපි මේ ජීවිතවල මේ අවුරුදු 15ට අපි තමයි ජීවිතවල දුක්ඛදායකම දේවල් ටික දැක්ක පිරිස. නැද්ද? අපි තමයි. අපි බොහෝ දේශනාවලත් මතක් කරලා තියෙනවා. ඒ කියන්නේ සුනාමියක් දැක්කා, අපිනේ දැක්කේ. ඊට පස්සේ යුද්ධයක් දැක්කා, ඒකත් අපි දැක්කා. ඊට පස්සේ අර කුණු කන්දට මිනිස්සු යට වෙලා මැරුණා, ඒත් අපි දැක්කා. ගම් වතුරක් දැක්කා, ඒත් අපි දැක්කා. නාය ගියා, ඒත් අපි දැක්කා. දැන් ලක්ෂ 10කට වැඩි මිනිවරවල් දැක්කා. මේ මාස කීපේට ඒත් අපි දැක්කා. වසංගතයක් දැක කවදාවත් දැක්කේ නැති ඒත් දැක්කේ අපි. බුදුහාමුදුරුවෝ කියනවා මේව දැක දැක මහණෙනි වෙන්න ඕනේ සංස්කාර ගැන කලකිරෙන්න ඕනේ. සමහරු කියන්නේ මේව දකින්න අපේ ඇස් දෙක පව් කළානේ මේවයි කාලෙක අපි ඉපදුනානේ කියලා. එහෙම නෙවෙයි හිතන්න ඕනේ. මිනිවලවල් දැක දැක සමුහ මිනිවලවල් දැක දැක හිතන්න ඕනේ සංස්කාර ගැන කලකිරෙන්න ඕනේ. ආයි කවදාවත් මේව දකින්න මම මනුස්ස ලෝකෙට එන්නේ නම්
නෑ අන්නේ සිතවිල්ල ඇති කරගන්න ඕනේ. මේව දකිනකොට ඇතිවෙන්න ඕනේ කුසලයට වීරියයි පින්නතොනේ. ඒ කුසලයට වීරිය කරනකොට ඒ ඇත්ත කවදාවත් නැහි ජාතු ගබ්බසෙයන් පුරණේතීති කවදාවත් මව කුසකට එන්න යා ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඇයි පින්නතුනි මේ දැකපු දේවල් හොඳටම ඇති. ආයි මෙහෙට ආවා කියන්නේ ආයි මේවා මේ විදියටම දකින්න සිද්ධ වෙනවා. ඒව දකින්න බැරි නිසානේ පින්නතුනි බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා අච්චර සම්පත්තියකුත් දාලා මාලිගාවෙන් පිට වෙලා ගිහිල්ලා මෙන්න දැන් කන්වලට ගොපළු දරුවෝ කෝටු වලින් අනිනවා, ඉරුටු වලින් අනිනවා. අච්චර සැපතක් තියෙද්දි මේ දැන් සුසාන භූමියේ ඉන්නේ. ඇයි? මාලිගාවේ සැප තිබුණා නම් කවදාවත් මාලිගාවෙන් පිට වෙන්න ඕනේ නැහැ. ඒ මාලිගාවේ තමන් වහන්සේ හොයන සැපත නැති වුණානේ. ඒ නැත නිසානේ පින්නතුනේ ඒ සැපතක් දාලා පැංගෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ. ඒ එළියට බහැපු එකේ සැපතනේ ශාන්තියනේ අපි අද මේ පින්නතුනේ නිවේසන සෙල්ලේ භුක්ති විඳින්නේ. ඒකයි කිව්වේ කුසලයට කම්මැලි වෙනකොට බෝසතාණන් වහන්සේ විඳ දුක මතක් කරගන්න. ඒ දුක මතක් කරගන්න. ඒ දුක මතක් කරගන්නකොට කුසලයට කම්මැලි නැතුව අනිවාර්යෙන් වීර්යය ඇති වෙනවා. අපිට පැයකට බණක් අහනකොට මොනතරම් තීන මිද්දයක් ඇති වෙනවද? පැයකට බණක් අහනකොට මොනතරම් තීන මිද්දයක් ඇති වෙනවද? එතකොට හිතන්න ඕනේ අනේ මම මේ පැයකට මට මේක කරන්න බෑ. නමුත් මගේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් කොච්චර නිදි මරුවද? අර බෝධිය මුල නේ බැස්සට තෙමෙතෙමි අවුවට වේලි බුදුහාමුදුරු දේශනා කරනවා මේ මම කොච්චර දුක් විඳද කියනව නම් සංඝාරව මල මූත්‍ර කරන් එළියට බැස්සා. එළියට බහිනකොට මම මුණින් අතට ඇදගෙන වැටුණා. ඊට පස්සේ මගේ ඔළුව ලබුගඩියක් තරම් වේයිලා ගියා. හැබැයි ඒත් මම වීරේ ඇතහැරියේ නෑ. මම බුදුහාරු කියනවා බඩල්ලනකොට අහුනේ පිටකොන්ද. පිටකොන්ද අල්ලනකොට අහුනේ බඩ. මේ බඩත් පිටකොන්දත් දෙක එකට ඇලුනා. එච්චර දුක් විඳ සංඝාරව. එච්චර දුක් විඳලත් මගේ වීරෙම මම ඇතහැරියේ නෑ. අන්තිමට කියනවා මට මෙහෙම දුක් විඳිනකොට කටුක වේදනා විඳිනකොට අතීතේ මතක් වුණා. මොකද්ද? එදා පිය මහ රජුරුවන්ගේ බප්මගුල් දවසේ මට කරපු භාවනාවක් මතක් වුණා. ඒ තමයි සංඝාරව මොකද්ද? ආනාපානසති භාවනාව මතක් වුණා. ආන්නේ ඉන්න පස්සේ මම ආනාපානසති භාවනාව කරලා ආහාර වැළඳීමට පටන් ගත්තට පස්සේ පස්වග තවුසෝ මාව අතහැරලා ගියා. අතහැරලා ගියාට පස්සේ සංඝාරව මම ඕලාරික ආහාර වළඳලා කාය බලය ලබාගෙන කාය ශක්තිය ලබාගෙන කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්නකොට මට ඉපදුනා ප්‍රථම ධානය. එතකොට ධාන මට්ටම් වලට එන්න කලින් කරන්න ඕනේ මොකද්ද? පංච නීවරණ ධර්මය යටපත් කරන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පංච නීවරණ ධර්ම යටපත් කළොත් ඒකනේ කිව්වේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. පංච නීවරණ ධර්මයන් හිත යටපත් වුනාම අකුසලයන්ගෙන් හිත මිදෙනවා. කාමයන්ගෙන් හිත මිදෙනවා. අකුසලයන්ගෙන් කාමයන්ගෙන් හිත මිදුණා කියලා කියන්නේ ඉම්පස් වෙන්න පුළුවන් මොකේටද? ප්‍රථම ධානයේට. තවත් ධානයෙන් පුළුවන් පින්නතුනේ හිත ඉක්මනට නිශ්චල භාවයටපත් කරන්න. ධානයට සමවදින්න පුළුවන් ඉක්මනට. ඒ ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වෙනකොට තවත් එන්න පුළුවන් ද්විතීය ධානයට, තෘතීය ධානයට, චතුර්ථ ධානයට. දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වෙනකොට ඊළඟට එන්න පුළුවන් කොතෙන්ටද? පුබ්බේ නිවාසානුස්සති ඥානයට. දැන් ඒ පුජ්‍යලයට නැත්තම් බුදුරජාන් වහන්සේට පුළුවන් සංඝාරයට බුදුහාඳුර කියනවා ඒ පුජ්‍යලයට පුළුවන් සංඝාරව කෙනෙක්ගේ නෙවෙයි තමන්ගේ නෙවෙයි අනුන්ගේ කාගේ හෝ වේවා ආත්ම භාව 100ක්ද 1000ක්ද එහාට බලලා මෙහාට අවිල්ලා කියන්න පුළුවන්. හරියට කොයි වගේද? මේ ගමේ කෙනෙක් එහා ගමට ගිහිල්ලා එහා ගමේ තුරුතුරු හොයාගෙන මේ ගමට අවිල්ලා කියන්නාසේ. තවත් දානින් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ ඊළඟට එන්න පුළුවන් කොතෙන්ටද?
චුතූපාත ඥාණයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද? සතරමං හන්දියක් මැද තියෙන ගොඩනැගිල්ලක ඉන්න කෙනෙකුට ඒ නගරයට ඇතුළු වෙන පිට වෙන සෑම කෙනෙක්ම මනාව දකින්න ලැබෙන්නේ යම්සේද මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්කම තියෙනවා. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් වෙනකොට සංගාරව ඒ පුජ්‍යලයට එන්න පුළුවන් කොතෙන්ටද? ආසවක්කේ ඥාණයට. ආසව කියලා කියන්නේ කෙලෙස්. හරියට කොයි වගේද? ඒ පුජ්‍යලයාගේ එතකොට පුළුවන් ආසවක්කේ ඥාණයට ආවට පස්සේ තමන්ගේ හිතේ සියුම් වශයෙන් ඉතුරු වෙලා තියෙන කෙලෙස් දැන් මෙයා ටික ටික දකිනවා. දකින්නකොට එයා තේරුම් ගන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. හිතේ ඉතුරුලා තියෙන සියුම් කෙලෙස් ආන්නේ සියල්ල දකිනවා. කොයි වගේද? කන්දක් උඩ ඉන්න කෙනෙකුට පහලින් තියෙනව ලස්සන විලක්. වතුර පැහැදිලි. ඒ පැහැදිලි විලේ බෙල්ලෝ මාළු පුංචි සත්තු පවා දකින්න ලැබෙන්නේ යම්සේද අර කන්දොඩින මිනිසයාට ඒ සියල්ල මනාව දකින්න පුළුවන්. ආන්නේ වගේ තමයි සංගාරව ආසවක්කේ ඥානයට ආවට පස්සේ ඒ පුජ්‍යලයට හිතේ තියෙන කෙලෙස් මනාව දකින්න පුළුවන්. ආන්නේ කෙලෙස් දකින්නකොට ඒ පුජ්‍යලයා තේරුම් ගන්නවා එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ සංගාරව මේ ලෝක කිසි කෙනෙක් හොලවන්න පුළුවන් කමක් නැත්තේ. සංගාරව ඔච්චර මට ආක්‍රෝෂ පරිභව කරන්නේ නුඹ මං විඳ දුක දන්නේ නැති නිසායි කිව්වා. මට අච්චර සැපතක් තියෙද්දි මං ඒ සියල්ලක් දාලා ගියේ මොකක්ද නිසා නෙවෙයි මේ ලෝකේ නිහොයන නිර්වාණය කවදාවත් මාලිගාවක නැති නිසායි කිව්වා. මේ අපි සැපයි කියලා විඳින්නෙත් සැප ඇතුලේ තියෙනෙත් අන්තිමට ඒ දුකමයි. දුක ඇතුළේ නම් කොහොමද දුකමනේ? බලනකොට සැප ඇතුලේ තියෙනෙත් ඒ දුකමයි. ඔයත් හිතනවා දෙපාර්ට්මන්ට් වල සැප ඇති කියලා. නෑ. නැතුව නෙවෙයි තියෙනවා. නමුත් පින්නතුනි ඒක මේ ලෝකේ ලෞකිකව ලැබෙන සැපතක් විතරයි. බණ පොතක් කියවන්න වෙලාවක් නෑ. බණක් අහන්න වෙලාවක් නෑ. බුදුන්ට මලක් පූජා කළා ලස්සනට පිළිවෙලකට බුදුන් වඳින්න වෙලාවක් කාලයක් නෑ. එහි උනත ජීවිත පින්නතුනේ මොකටද ජීවිත? ඒ නිසා ඒව ඉන්න එපා කියන එක නෙවෙයි. ඒව ඉඳගෙන ඒ සැපය භුක්ති විඳින ගමන් හිතන්න ඕනේ මෙච්චර සැපතක් ලැබිලා තියෙන්නේ මට හොඳට පෙර පින් තියෙන නිසා. ඒ පින ඒ ජීවිතවලම ගෙවලා දැම්මොත් පින්නතුනි නිකන් අපරාධ ජීවිත. ඒ නිසා ගෙවෙන පින් වලට හරියන්න අලුතෙන් කුසලයේ එකතු කර ගන්න ඕනේ. ඒ නිසා පිනයි සැපයි කිය ගෙවෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි පින්නතුනි. ඒ ගෙවෙන්නේ පෙර පින්. ඒ නිසා පින් ගෙවලා අවසන් කළොත් මතක තියාගන්න ඕනේ ඉදිරි ජීවිත දුක්ඛදායක ස්වභාවයටමපත් වෙනවා. ඒ නිසා අන්තිමට මේ සංගාරව අහනම බුදුරජාණන් වහන්සේගෙන් බුදුහාමුදුරුවනේ දෙවියෝ ඉන්නවද කියලා ඇහුවා. දෙවියෝ බුදුහාමුදුරුව මතක් කළා භාරද්වාජ සංගාරව දෙවියෝ ඉන්නවා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ වදාළ විදියට බුදුහාමුදුරුවනේ ඒ වචනේ බොහොම හිස් බවක් තියෙනවානේ. දෙවියෝ ඉන්නවයි කිව්වට. බුදුහාමුදුරුව කියනවා භාරද්වාජ මගේ පිළිතුරෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් දෙවියෝ ඉන්නවා කියලා. ඇයි අර භාගතුන් වහන්සේ දුක් විඳිනකොට දෙවියන් ඇවිල්ලා කිව්වනේ මොකද්ද? ශ්‍රමණ බෞද්ධ ගෞතම මේ මරුණද කොහෙද කිව්වා. නෑ තාම මැරෙන්න පණ අදිනවා කිව්වා. අන්තිමට දෙවියන් කිව්වා ආහාර ගන්න එක නම් නතර කරන්න එපා. ලෝභ කෝප වලින් දිව්‍යෝජස් ඇතුළු කරනවා කියලා. ඊට පස්සේ සංඝාර වහන ඔබ වහන්සේ මුලින්ම ඒ බව නොවදාලේ දේශනා නොකළේ කියලා ඇහුවා. දෙවියෝ ඇත කියන කරුණ මුළු සමාජයේ විසින් පිළි අරගෙන තියෙන නිසා සංඝාරව මම ඒක ප්‍රකාශ කළේ නෑ කිව්වා. මේ දේශනාවට නැත්නම් මේ සූත්‍රයට සංඝාරව කියන මේ භාරද්වාජ බ්‍රාහ්මණය පින්නතුනි අතිශයින් සන්තෝෂ භාවයටපත් වෙලා අන්තිමට කියන බුදුහාමුදුරුවනේ අද පටන්
මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට පිළිගන්නසේක්වා කියලා මේ දේශනා පින්නතුන් නිමා වුණා. ඒ නිසා අද අපි මේ වස්සාන සමය තුල පැවැත්වෙන ධර්ම දේශනා සූත්‍ර ධර්ම දේශනා පින්කම් මාලාවේ ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සඳහන් වන සංගාරව සූත්‍ර දේශනාව. මේ දේශනාවෙන් ජනිත සීල කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමා මහ නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ සූත්‍ර ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ දිරුන්දි සහ වනුෂා දියණියන් දෙදෙනා විසින් බොරැල්ල කැම්බල් ටෙරස්සි පදිංචි ඒ දිනවරු දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් ලක්වැසි ලෝවැසි හැමදෙනාටම තථාගත බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බෙදා දීන් වස් මේ වස්සාන සීමාව තුළ පැවැත්වෙන මේ සූත්‍ර ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළා. අරමුණු හැටියට තබාගත්තේ අද උපන් දිනයේ සමරන දයාන් වික්‍රමරත්න ආදරණීය පියාණන්ටත් ඔක්තෝබර් මාස උපන් දිනයේ සැමරූ දමයන්ත වික්‍රමරත්න මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ මේ උතුම් ගෞතම සම්බුද් සසුන තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ භෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම නිරුන්දි සහ වනුෂා නිශාන්ත ශෙහාන් සහ දිවෝන් යන දූපුතුන්ටත් මේ කුසල් බලයෙන් මේ ගෞතම සම්බුද් සසුන තුලදීම සුඛ සහගත ප්‍රතිපදාවෙන් පාරමී පුරාගෙන නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනාව සිදු කළ අපටත් පිබුරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර පින් අනුමෝදන් කරනවා ඩී.ආර්. වික්‍රමරත්න සීයාටත් ග්‍රේස් වික්‍රමරත්න ආච්චි අම්මා ඇතුළු වර්ග પરම්පරාවේ පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ටර්න මෙන්ඩිස් සියා පප්පාටත් ඒ වගේ මිලි මෙන්ඩිස් ආච්චි අම්මා ඇතුළු වර්ග પરම්පරාවේ පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා උතුම් නිවනින්ම නිවීසන සෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් රටදෑ වෙනුවෙන් දෙවිපිදු අභීතරණ විරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුලින් නිර්වාණ අවබෝධය ලැබේවා. මේ පවතින වසංගත රෝග තත්ත්වය ඊතා ඉක්මනින් පහව ගිහිල්ලා අපටත් ලෝකයේ සියලු දෙනාටම සැනසille පින්කම් කරගන්නට අවශ්‍ය කරන කායික මානසික සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසරි සම්පත්තියම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු ත්වං සදා.